4.5යි හරි බලන්න 36 වෙදීම 8යි කියලා කියන්නේ ඔව් හරි 36 4.5 හරි 10 5යි පැස්කල් හරි 4.5 වැඩි කිරීම 10 5යි පැස්කල් හරි 36යි ඔව් 8 වරක් 4 32යි එතකොට එනවා මොකද හරි 4.5 වැඩි කිරීම 4.5 වැඩි කිරීම 10 5යි පැස්කල්. එතකොට අහනවා අපේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය කියලා කියන්නේ S සහ B විතරක් ඉන්නේ හින්දා පුතේ P total එක ගන්න පුළුවන්. කවුද? PA ධන කාගෙන් එකතු වුණා මේ PB. වාෂ්ප කලාපයේ මුළු පීඩනය කියලා කියන්නේ පුතේ මේ දෙන්නගේ එකතුව. එතකොට එන්නේ කවුද? 0.5 වැඩි කිරීම 10 5යි පැස්කල් 4.5යි 10 පැස්කල් 5යි පැස්කල්. එතකොට 4.5ට 5යි 10 5යි මෙයාගෙත් එන්න එපා පුතේ 10 5යි පැස්කල්. එතකොට එනවා පුතේ මේකේ උත්තරේ විදිහට 5 වැඩි කිරීම 10 5යි පැස්කල්. හරි ලේසියිනේ. ඔව් හරි ලේසියි. හරි. ඔන්න මේ වගේ එකකින් ගාණක් හදන්න આવොත් කොහොමද හදන්නේ? හරි. කොහොමද මේ වගේ එකකින් ගාණක් හදන්නේ? එතකොට ළමෙක් අහයි සර් අර අපි කලින් සමීකරණයක් හැදුවේ. ඔව් අපිට ඒ සමීකරණයේ පොඩ්ඩක් මේ ඒ සමීකරණයෙන් අර අපි කිව්වේ කවුරු හරි එක්කෙනෙක්ගේ ද්‍රව කලාපයේ මවුල භාගය සමානයි. අපි හිතමු ඒගේ කියලා. ඒගේ ද්‍රව කලාපයේ මවුල භාගය. මම හැම එකක්ම ඔප්පු කරන්න යන්නේ. හරි කිසිම දරුවෙක්ට කිසිම ගැටලුවක් තියෙන්න දෙන්නේ නැහැ මම. හරි? හරි. මේ මතකද දන්නේ නැහැ නේ සර්. මෙහෙම සමීකරණයක් අපිට කියලා දෙන්න මම මෙයා මකලා දාන්නම්. හරි සර් කිව්වේ ද්‍රව කලාපයේ මවුල භාගය. හරි සර් කිව්වේ ද්‍රව කලාපයේ මවුල භාගය. හරි සර් කිව්වේ මෙහෙම කතාවක් ද්‍රව කලාපයේ මවුල භාගය. අපි හිතමු ඒගේ මවුල භාගය අනෙක් සංඝටකයේ කවුද සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයට සමානයි කියලා කිව්වේ. සර් නේ අපි ඒක ඇත්තද කියලා බලමුකෝ. හරි. හරි අනෙක් සංඝටකයේ කවුද B. හරි B ගෙන් එන්නේ. හරි මම මේ පොඩ්ඩක් මකලා දාන්නම්. හරි ඒගේ ද්‍රව කලාපයේ මවුල භාගය අපිට දීලා තියෙනවනේ 8න් 2යි කියලා දීලා තියෙනවා. ඇත්තට මේක එනවද කියලා බලමු පුතේ. බලන්න හොඳටම තේරුම් ගන්න හොඳේ. මේ සමීකරණෙත් පාවිච්චි කරන්න පුළුවන් තැනක යොදන්න. හරි අපි දන්නේ නැහනේ. ඔන්න ඒගේ ද්‍රව කලාපයේ මවුල භාගය හොයන්න යන්නේ. P not B ගානේ දීලා තියෙනව කවුද? 6 වැඩි කිරීම 10 5යි පැස්කල්. හරි. හරි ඒකෙන් අඩු වෙන්න ඕන මේ හොඳට බලන්න. PB දැන් අපි හොයාගත්තා. කොච්චරේ? 4.5යි 10 5යි. හරි මම පැස්කල් පැත්තට දාන්න. පැස්කල් නැතුව අයින් කරන්න. ඊට පස්සේ P not B වලින් බෙදන්න ඕනේ මේ 6 වැඩි කිරීම 10 5යි. 6 වැඩි කිරීම 10 5යි. බලන්නකෝ පුතේ 6 වැඩි කිරීම 10 5න් මෙයා ගියාම එනවා 1.5යි පැස්කල්. මෙයා බෙදනවා 6යි හරි 1.5යි 10 5යි එනවා. මෙතන එනවා පුතේ 6 වැඩි කිරීම 10 5යි. 10 5කට 10 5ක් කැපුණාම හරි මෙතන එනවා මවුල භාගයේ විදියට පුතේ මේ මෙතන එනවා මවුල භාගයේ විදියට 4න් 1යි. පුතේ මේකේ තියෙන කීයේ 8න් 2 සුළු කරාම කීයෙන් එන්නේ 4න් 1යි කියලා අපිට දෙන්න පුළුවන්. හරි 4න් 1යි කියලා දෙන්න පුළුවන්. හරි ඔන්න මේක ඇත්ත බව ඔප්පු වුණා. හරි අර සමීකරණෙත් ඔප්පු වුණා. මේක උනත් පාවිච්චි කරන්න පුළුවන්. අදාළ තැනට මේ සමීකරණය උනත් යොදන්න පුළුවන්. ඊළඟට තව එකක් මේක ඉගෙන ගන්න තියෙනවා. හරි තව එකක් මේක ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද සර් තව මේක ඉගෙන ගන්න තියෙන්නේ? හරි දැන් අපි ඔක්කොම දන්නවනේ රවුල් නියමේ විකල්පාකාරයක් දන්නවා රවුල් නියමෙත් දන්නවා. හරි පරිපූර්ණ ද්‍රාවණක් දන්නවා. ඔක්කොම ටික දන්නවනේ ඔව්. දන්නවාට තව පොඩි කතාවක් මම උගන්වන්නම්. හරි දන්නවාට තව පොඩි කතාවක් උගන්වන්නම්. මොකද සර් ඒ කතාව? කොහොමද පුතේ මේ වගේ එක පුතේ මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරි මේ වගේ ඒවා සාමාන්‍යයෙන් මේ හරි දන්නවාට පොඩි කතාවක් උගන්වන්නම් කොහොමද? හරි රවුල් නියමයේ ගානක පුතේ අන්තිම කොටස විදිහට හම්බෙන්නේ වාට මෙන්න මේ වගේ කෙනෙක් වාෂ්ප පීඩන හරි වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාර. හරි වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාර. අන්නකො මම මේ වගේ බාස්කට් එකක් අඳින්නම් අර කලින් වගේම මේකේ සංඝටක දෙකක් තියෙනවා කියලා හිතන්නේ A2යි B2යි කියලා. හරි දැන් ඔයා දන්නවා මේ A ගෙන් අණු ටිකකුත් යනවා සර් B ගෙන් අණු ටිකකුත් යනවා වාෂ්ප කලාපයට. එතකොට අපිට දීලා තියෙනවා පුතේ සංතෘප්ත වාෂ්ප පීඩන. එයා ලකුණු කරන්නේ කොහොමද? P not A අපිට දීලා තියෙනවා 4.5 වැඩි කිරීම 10 5යි පැස්කල්. හරි P not BB ගේ සංතෘප්ත වාෂ්ප පීඩන P not කියන එකේ සංතෘප්ත වාෂ්ප පීඩනය. එයා විතරක් හිටියොත් පීඩනය හරි එයත් එක දැන් කවුරු හරි කෙනෙක් මිශ්‍ර වෙලානේ තියෙන්නේ. හරි එයා දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 5යි පැස්කල්. හරි අපෙන් අහනවා පුතේ හරි
වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරයක් අඳින්න කියලා. එතකොට ළමෙක් ආයි සර් මේ මොකක්දනේ මේක? හරි වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද? පුතේ වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරයක් කියන්නේ මෙහෙමයි. මේක පුතේ මේ වගේ එකක් තමයි තියෙන්නේ. හරි වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරයක් මේ වගේ. හරි මේ වගේ. හරි සාමාන්‍යයෙන් අර අක්ෂ දෙකක් වගේ එකක් තියෙනවා. මේක පුතේ ලකුණු කරන්නේ මේ පැත්තේ අක්ෂයේ පීඩන මේකෙත් පීඩනය. මේ පැත්තදී ලකුණු කරන්නේ පුතේ මවුල භාගය. හරි ඔයා හිතන්න පුතේ මෙන්න මේ සමීකරණය ඇසුරෙන් හරි මේක ඇසුරෙන් හිතුවොත් කෙස් ගහට පුළුවන් xa දන්න xb සමානයි කීයකට පුතේ 1යිනේ මම මෙතන ලියනවා xa හරි xa සමානයි 1යි පුතේ xa සමානයි 1යි නම් මේ සමීකරණය අනුව xb කීයක් වෙන්න ඕනේ බිඳුවක් වෙන්න ඕනේ xb බිඳුවක් කියන්නේ පුතේ xb නෑ ඒ කියන්නේ b මවුල මුකුත්ම නෑ xb බිඳුවයි කියන්නේ b ගේ මවුල භාගය බිඳුවයි b නෑ කියන එක තමයි පුතේ මවුල භාගය බිඳුවයි කියන එකේ අදහස එන පුතේ x විතරයි ඉන්නේ x විතරක් ඉන්න වෙලාවක බාස්කට් එකේදී එයාගේ වාෂ්ප කලාපයේ පීඩනයට අපිට කියන්න පුළුවන් මොන පීඩනයට සමානයි පුතේ x විතරක් ඉන්නව නම් එයාගේ පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයට සමානයි එයාගේ 4.5 වැඩි කිරීම 10/5ක් මම මේ බොරුවට ප්‍රස්ථාරය අඳින්න හරි මෙයාගේ පීඩනය මෙතන ලියන්න පුළුවන් අපිට ඕනනම් හරි මෙයාගේ පීඩනය ඕනනම් අපිට ලියන්න පුළුවන් පුතේ 4.5 වැඩි කිරීම හරි මෙයාගේ පීඩනය වෙනකොට අපිට ලියන්න පුළුවන් 4.5 වැඩි කිරීම 10/5යි පැස්කල් ඒ විතරක් ඉන්න හින්දා මෙයාගේ පීඩනය වෙනකොට ලියන්න පුළුවන් සංතෘප්ත වාෂ්ප පීඩනය එතකොට පුතේ මෙතන xb කොච්චර එනවයි බිඳුවයි සර් මම මේ පැත්තේ අනිත් අක්ෂයේදී මේ හරියට යද්දී බලන්නකෝ xa පුතේ බිඳුවක් වෙනවා xb එකක් වෙනවා හරි xb එකක් වෙනවා එතකොට මේ කෙලවරට යද්දී xb එකක් වෙද්දී සර් xa බිඳුවක් වෙනවා එහෙනම් මේ බාස්කට් මේක වෙනස් කරගෙන යන්න පුළුවන් විදිය එතකොට පුතේ xb විතරක් ඉන්නවනම් එයාගේ වාෂ්ප කලාපයේ පීඩනය එයාගේ වාෂ්ප කලාපයේ පීඩනය වෙන්නේ එයාගේ කාට සමානයි පුතේ මේ xb විතරක් ඉන්නව නම් එයාගේ මම කියන්නේ එයා විතරක් ඉන්න වෙලාවේදී වාෂ්ප කලාපයේ පීඩනය හරි මෙයා මේ වගේ අගයක් නම් මෙයාගේ අගේ මෙන්න මේ හරියෙන් අපිට ලකුණු කරන්න පුළුවන් 3 වැඩි කිරීම 10/5යි එතකොට පුතේ මේ ආණ්ඩුව ඔයා දැනන් ඉන්නවා හරි ඔයා දැනන් ඉන්නවා මෙහෙම සමීකරණයක් PA A මගින් නැති කරන පීඩනය සමානයි P නෝට් A වාරයක් XA නේ. ඔව්. පුතේ බලන්නකෝ A මගින් නැති කරන පීඩනය වෙනස් වෙන්නේ කොහොමද පුතේ? මවුල භාගයත් එක්ක මේ අගය වෙනස් වෙන්නේ නැහැ. මේක නිශ්චිත අගයක් පුතේ උෂ්ණත්වයකට. හරි මේක නිශ්චිත අගයක්. පුතේ මේ A ගේ මවුල භාගය අඩු වෙන්න A මගින් නැති කරන පීඩනය මොකක් වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. බලන්න මෙතන ඉඳන් මෙහාට යද්දි පුතේ බලන්න මවුල භාගය එකේ ඉඳන් අඩු වෙනවා මේ. එකේ ඉඳන් කොච්චර අඩු වෙලාද? බිඳුවට අඩු වෙලා. මවුල භාගය අඩු වෙනවා කියන්නේ පීඩනය අඩු වෙලා. පුතේ මේ අගේ බිඳුවක් වුණොත් මවුල භාගයේ බිඳුවක් වුණොත් කවුරු හරි කෙනෙක් බිඳුවකින් ගුණ වුණාම ඒ මගින් නැති කරන පීඩනයක් කොච්චර වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙයා මෙහාට යද්දි මේ ප්‍රස්ථාරය අඳිද්දි මෙයා මෙහාට යද්දි පුතේ මේ අක්ෂය මේ විදියට මෙහෙම ඇවිල්ලා මේ ආකාරය මෙතනට එද්දි බිඳුවක් වෙන්න ඕන. මෙයා මගින් නැති කරන පීඩනය. B මගින් නැති කරන පීඩනය බලන්න. මෙහෙ ඉඳලා මෙහාට යද්දි පුතේ B මගින් නැති කරන පීඩනය මොකෝ වෙලා තියෙන්නේ? අඩු වෙලා මේ B පටන් ගන්න මෙහෙන්නේ. මෙහෙ ඉඳලා මෙහාට යද්දි B මගින් නැති කරන පීඩනය නෙමෙයි. මේ මවුල භාගයක් එන්නේ අඩු වෙලා මේ එකේ ඉඳන් බිඳුවට අඩු වෙලා මේ මැද තියෙන අගයන් 0.5යි මේ හරිය 0.8යි මේ හරිය 0.4ක් එහෙම අඩු වෙගෙන ඉන්නේ. එතකොට පුතේ මේ පීඩනය අඩු මේ මවුල භාගය අඩු වෙනවා කියලා කියන්නේ පීඩනය මොකෝ වෙන්නේ අඩු වෙනවා. එතකොට B මගින් නැති වෙන පීඩනය ප්‍රස්ථාරගත කරන්නේ කොත් පුතේ B මගින් නැති කරන පීඩනයක් මේ විදියට වෙනස් වෙනවා. හරි සරල රේඛීයව වෙනස් වෙනවා. එතකොට පුතේ පද්ධතියේ මුළු පීඩනය කියලා කියන්නේ කාගේ එකතුවේ පුතේ P total එක කියලා කියන්නේ PA දන PB ගේ එකතුව. මේ කාගේ වෙනස් වීමේ පුතේ A ගේ වෙනස් වීම A ගේ පීඩනය වෙනස් වෙන විදිය මේ කාගේ වෙනස් වෙන විදිය පුතේ B ගේ වෙනස් වෙන විදිය මුළු පීඩනය කියලා කියන්නේ පුතේ මේ දෙන්නගේ එකතුව. හරි මේ පීඩන දෙකේ එකතුව මුළු පීඩනය ගන්න පුළුවන් පුතේ මෙන්න මේකෙන් තමයි මේ දෙන්නගේ එකතුව විදියට හම්බෙන්නේ පුතේ මේ වගේ එකක්. මෙන්න මේක තමයි පුතේ මුළු පීඩනය PA දන්න PB P total. but මේ කොටසේදී බිඳුවයි මේ කොටසේදී උපරිමයි නම් මෙතන පීඩනය මේ වගේ එකක්.
මෙතන පීඩනේ බලන්න. මෙයාගෙන් ඇති කරන පීඩනයේ බිඳුවයි මෙයාගෙන් ඇති කරන පීඩනේ මෙච්චරයි. කියන්නේ මුළු පීඩනය කියන්නේ මේ දෙන්නගේ එකතුව. හරි. ඔන්න ඔය ප්‍රස්ථාරයට තමයි අපි කියන්නේ කවුද? වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය. මුළු පීඩනය කියලා කියන්නේ මේ දෙන්නාගේ එකතුව. හරි. දැන් ඔයාලට මේ වගේ වාෂ්ප පීඩන ප්‍රස්ථාර අඳින්න පුළුවන් වෙන්න ඕනේ. මේ පීඩනය අඩු කරගෙන යද්දී මවුල භාගයේ අඩු වෙද්දී පුතේ පීඩනය අඩු වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ දෙන්න ලකුණු කරගන්න ඕනේ ස්ථාන දෙකේ මේ වාෂ්ප පීඩන දෙන්න ලකුණු කරන්නේ. XA එකක් වෙද්දී XB බිඳුවයි XA එකක් වෙද්දී XB XA බිඳුවක් වෙද්දී XB එකක් වෙන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඔකට තමයි වාෂ්ප පීඩන සංයුතේ ප්‍රස්ථාරය කියලා කියන්නේ. හරි. හරි පුතේ. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. හරි. තාම මට කොටස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. එකක් මේ රවුල් නියමයේ අපගමන සහ කලාප සටහන්. හරි. මම ඒක දැන් මේ ගොඩාක් වෙලාවට වීඩියෝ එක දිග ඇදෙනවා වැඩි හින්දා මම ඒ දෙන්න ඊළඟ වීඩියෝ එකේ දෙන්නම්. හරි. ඊළඟ වීඩියෝ එකේදී ඒ දෙන්නා සහ පාස් පේපර්ස් ටික එන්නම්. ඊට අමතරව හරි විශේෂයෙන්ම කියන්න තියෙන අනිවාර්යයෙන්ම පොතේ කමෙන්ට් එකක් දාන්න. හරි. අනිවාර්යයෙන්ම දැන් ඔයාලට ඕන ගැටලුවක් හදාගන්න පුළුවන් තැනකට පාඩම ගෙනල්ලා තියෙන්නේ. පාස් පේපර්ස් ගානක් හැදුවම ඔයාලට තේරෙයි වැඩේ කොහොමද යන්නේ කියලා. හරි. ඊළඟ වීඩියෝ එකත් බලන්න අනිවාර්යයෙන්ම.